එහෙනම් ආයුබෝවන් දරුවනි. අපි අද ආරම්භ කරන්න යන්නේ අපේ අපොස උසස් පෙළ කෘෂි විද්‍යාවේ පළවෙනි ඒකකයේ තියෙනවා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ශ්‍රී ලංකාවේ සංවර්ධනයේට කෘෂි අංශයේ දායකත්වය. එම ඒකකයේ යටතේ අපි අද පාඩම් කරන්න යන්නේ ටිකක් කෙටි පාඩමක්. මේ යටතේ අපි කතා කරන්නේ කෘෂිකර්මයේ ආශ්‍රිත කර්මාන්ත හා සේවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා agro based industries and services කියලා. ඒතර කෘෂිකර්මාන්තයට ආශ්‍රිත මොනවද මේ කර්මාන්ත කියන්නේ, මොනවද සේවා කියන්නේ එක ගැන හා ඒවාට පොඩ්ඩක් මොන වගේ දායකත්වයක්ද තියෙන්නේ කියන ටික තමයි අපි මේ කතා කරන්නට යන්නේ. කෘෂිකර්මයේ ආශ්‍රිත කර්මාන්ත හා සේවා. හොඳයි. එහෙනම් අපි කියනවා agro based industries and services. agro based කියලා කියන්නේ කෘෂිකර්මයේ පදනම් වූ කියන එකයි. agro based කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ මෙතන කෘෂිකර්මය පදනම් වූ කියන එක. එතකොට මෙතන ඉන්ඩස්ට්‍රීස් කියලා කියන්නේ කර්මාන්තවලට, සර්විසස් කියන්නේ සේවාවන්ට. right. කෘෂිකර්මයේ ආශ්‍රිතව නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන අංශයන් දෙකක් තියෙනවා. එකකට අපි කියනවා කෘෂිකර්මයේ ආශ්‍රිත කර්මාන්ත කියලා, අනිකට කියනවා කෘෂිකර්මයේ ආශ්‍රිත සේවාවන් කියලා. එතකොට මෙතන කියලා තියෙනවා ඉස්සෙල්ලාම කෘෂිකර්මයේ ආශ්‍රිත කර්මාන්ත කියන්නේ මොනවද? කෘෂිකර්මයේ ආශ්‍රිත සේවාවන් කියන්නේ මොනවද කියලා. දැන් ඔය ගැන කතා කරන්න ගියාම අපි පොඩ්ඩක් මතක් කරගන්න ඕන මේ කෘෂිකර්මයට අදාළ වෙලා තියෙන පොඩි නිෂ්පාදන මොඩලයක්, එහෙම නැත්නම් නිෂ්පාදන ආකෘතියක් තියෙනවා. මේකට අපි කියනවා කෘෂිකර්මයේ තුල හමුවන ප්‍රොඩක්ෂන් මොඩල් එක හේවත් නිෂ්පාදන ආකෘතිය කියලා. කෘෂිකර්මයේ තුල හමුවන නිෂ්පාදන ආකෘතිය කියන්නේ මේකයි. දැන් කෘෂිකර්මාන්තය කියන්නේ දරුවනේ කිසියම් ආකාරයක නිෂ්පාදන ක්‍රියාවක්නේ. මේ තුල අපි යම් දේවල් නිපදවනවා. එතකොට නිෂ්පාදන ක්‍රියාවක තියෙන ප්‍රධානම සංරචක තුනක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදන ක්‍රියාවට යොදවන දේවල් තියෙනවා. මේවට අපි කියනවා යෙදවුම් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ඉන්පුට්ස් කියලා. එතකොට මේ යෙදවුම් හෙවත් ඉන්පුට්ස් මේ විදිහට තියෙනවා. යෙදවුම් නැත්නම් ඉන්පුට්ස්. මේවා නිෂ්පාදන ක්‍රියාවක් තුල මොකද අවසානයේදී වෙන්නේ? නිමැවුම් බවට පත් වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියක් තුලදී මේ යෙදවුම් නිමැවුම් බවට පත් වෙනවා. මේ නිමැවුම් වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි outputs කියලා. ඕනම නිෂ්පාදන ක්‍රියාවලියකදී වෙන්නේ යොදා ගන්නා කුමක් හෝ යෙදවුම් එකක් හෝ කීපයක් නිමැවුම් බවට පත්වීම. එතකොට මෙතනක් තියෙන්නේ ඒ සුපුරුදු ආකෘතියම තමයි යෙදවුම් තියෙනවා, ඒවා නිමැවුම් බවට පත් වෙනවා. මේ යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමේ ක්‍රමවේදයට අපි කියනවා තාක්ෂණය කියලා. යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමේ ක්‍රමවේදය තාක්ෂණය වෙනවා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ටෙක්නොලොජි කියලා. මෙන්න මේක තේරුම් ගන්න. එතකොට යෙදවුම් මේ තාක්ෂණය ඔස්සේ ගමන් කරපුවාම අවසානයේ එයා නිමැවුම් බවට පත් වෙලා තියෙනවා. මම පොඩි මතක් කිරීමක් කරනවා නම් වර්තමාන කෘෂිකර්මාන්තයේ තුල අපි යොදා ගන්න තාක්ෂණය නැත්තම් මේ යෙදවුම් නිමැවුම් බවට පත් කිරීමේ ක්‍රමවේදය ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. නැත්තම් අපිට කියත හැකි තාක්ෂණයේ ප්‍රධාන ආකාර දෙකක් කියලා. මේකෙන් එකකට අපි කියනවා පැරණි හෙවත් සාම්ප්‍රදායික තාක්ෂණය කියලා. මේක තමයි අතීතයේ ඉඳලා අපේ රටේ භාවිතා වුනේ. එතකොට මේ සාම්ප්‍රදායික තාක්ෂණයේ ලක්ෂණයක් තමයි ඒ මගින් ලැබෙන්නේ අඩු නිෂ්පාදන ප්‍රමාණයක්. හැබැයි වර්තමානයේදී ලෝකේ පවතින ආහාර හා අනෙකුත් අවශ්‍යතාවන්ට පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යන වෙලාවක අපිට මේ සාම්ප්‍රදායික තාක්ෂණය මේ සඳහා යොදා ගන්න අමාරුයි. ඒ නිසා අපි මේකේ භාවිතයට පාවිච්චි කරනවා නවීන හෙවත් නූතන තාක්ෂණය. මේ නිසා තාක්ෂණයේ ආකාර දෙකකට බෙදන්න පුළුවන්. සාම්ප්‍රදායික තාක්ෂණය, නූතන තාක්ෂණය කියලා. ඒතර කෙසේ හෝ වේවා මේ කෘෂිකර්මාන්තය තුල හමුවන
මේ නිෂ්පාදන ආකෘතියේදී මොන වගේ යෙදවුම්ද අපිට යොදා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි මෙතෙන්දි කරන්නේ කිසියම් ආකාරයකට මේ යෙදවුම් භාවිතා කරන එකක් නේ. මොන වගේ යෙදවුම්ද අපිට හම්බ වෙන්නේ? මුලින්ම අපට කෘෂිකර්මාන්තය කිරීමට භූමියක් අවශ්‍ය වෙනවා. මේ භූමිය තුල තමයි අපි මොකක් හරි වගාවක් කරන්නේ. මෙතන භූමිය කියලා අදහස් කරන්නේ කෙලින්ම බිම. ඊළඟට මේ භූමිය තුල කටයුතු කිරීම සඳහා අපට බීජ අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ශාකවල සිටුවීමට ගන්න ද්‍රව්‍ය, ඒවට අපි කියනවා රෝපණ ද්‍රව්‍ය කියලා. ඊළඟට මේ පැලවලට දාන්න පොහොර අවශ්‍ය වෙනවා. ඒ වගේම වගාවට දාන්න ජලය අවශ්‍ය වෙනවා. මේ මොනවා කළත් අපිට කටයුතු කරන්නට මානව හෝ සත්ව හෝ ට්‍රැක්ටර්ස් වලින් එන ශ්‍රමය අවශ්‍ය වෙනවා. මීට අමතරව අපිට අවශ්‍ය වෙනවා සමහර වෙලාවට අපේ වගාවේ රෝග පලිබෝධ වල්පැල ආදී හානි කරන්න පුළුවන්. ඒගොල්ලා මර්ධනය කිරීමට නැත්නම් ඒගොල්ලන්ට විරුද්ධව කටයුතු කරන්න අපට අවශ්‍ය වෙනවා මොනවද? කෘෂි රසායන. මෙන්න මේ වගේ දැන් මීට අමතරව ඇත්තටම කෘෂිකර්මාන්තයේ තුලදී සිද්ධ වෙන්නේ මේ ශාකවල සිදුවන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවනේ. ඉතින් මේ අපි කරලා තියෙන දරුවනේ ඒ ශාකවල සිදුවන ඔය මම කියාපු ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවට අවශ්‍ය සාධක ලබා දීමක්. ශාක ගැන කතා කරද්දී ඒ වගේම සත්වපාලනය දැන් මේ ශාකවල තමයි මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ ප්‍රධාන වශයෙන් ජලය එහෙම නැත්නම් ශාකවල පත්‍ර වර්ගඵලය ඒ වගේ දේවල් වැදගත් වෙලා තිබුණේ. මීට අමතරව අපි කෘෂිකර්මාන්තයේ යටතේ සතුන් නැති කරනවානේ. ළමයි මෙතෙන්දි සත්ව දේහවල සිදුවන ක්‍රියාවක් තියෙනවා. ඒකට අපි කියනවා ඇසිමිලේෂන් හෙවත් ස්වීකරණය කියලා. ඒකට අපි කියනවා ඇසිමිලේෂන් හෙවත් ස්වීකරණය කියලා. ඉංග්‍රීසියෙන් කියන්නේ ඇසිමිලේෂන් කියලා. ඇසිමිලේෂන් කියලා කියන්නේ එක ද්‍රව්‍යයක් තව දෙයක් බවට පත් වෙන ක්‍රියාවක්. අපි කෘෂිකර්මාන්තයේදී එහෙම දෙයක්ත් කරනවා. දැන් අපි සත්ව පාලනය කරනවා නම් කෘෂිකර්මාන්තයේදී අපි සතුන්ට ආහාර වශයෙන් දෙනවා. මේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණය මගින් ලැබෙන ශාක අස්වැන්න නැත්නම් ශාකවල නිපදවන වියලි පදාර්ථයෙන් කොටසක් අපි පාවිච්චි කරනවා අස්වැන්න විදිහට අපිට ගන්න බැරි ටික අපි ශාකවලට දෙනවා. ඒකට අපි කියනවා භෝග ශේෂ කියලා. ඉතින් ওই විදිහට තමයි අපි කෘෂිකර්මාන්තයේදී යෙදවුම් ගැන කල්පනා කරන්නේ. යෙදවුම් කියන්නේ අපි යොදවන දේවල් ඉන්පුට්ස්. මේ අර්ථයේ ශාක වගා කිරීමට එහෙම නැත්නම් සතුන් නැති කිරීමට අවශ්‍ය යෙදවුම් අපි පාවිච්චි කරනවා. දැන් ළමයි මොකද වෙන්නේ? මේ යෙදවුම් ගමන් කරනවා තාක්ෂණය නැත්නම් ටෙක්නොලොජි කියන කතන්තරයේ ඔස්සේ. ඒක සාම්ප්‍රදායික වෙන්න පුළුවන්, නූතන වෙන්න පුළුවන්. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? මේ යෙදවුම් තාක්ෂණයේ ඔස්සේ ගමන් කරපුවාම ඔන්න අපට ලැබෙන්න පටන් ගන්නවා අවුට්පුට්ස් ඒවත් මොනවද ළමයි? නිමැවුම්. අපට ලැබෙනවා අවුට්පුට් ඒවත් නිමැවුම්. මට කියන්න බලන්න කෘෂිකර්මාන්තයේ මගින් ලැබිය හැකි නිමැවුම් කීපයක්. අපි වී තිරිඟු ආදී වගා කළොත් අපට ලැබෙනවා ධාන්‍ය. ඒ වගේම අපට පුළුවන් එළවලු වගා කරන්නට, පළතුරු වගා කරන්නට, මල් හෝ විස්තුරු පැලෑටි වගා කරන්නට. ප්‍රධාන වශයෙන් මේවා තමයි මේ හැර තවත් ඔය මාෂ භෝග නැත්නම් කුළුබඩු භෝග ආදී වශයෙන් තව ගොඩක් තියෙන්න පුළුවන්. ඔය එක පැත්තක්. කෘෂිකර්මාන්තයේදී තව පැත්තකින් අපි මොකද කරන්නේ? සත්ත්ව පාලනය කරනවා. මේ කතන්තරයේ සිද්ධ වුණේ භෝග ආශ්‍රිතව නම් අපි කෘෂිකර්මාන්තයේ සත්ත්ව පාලනය කළොත් මොකද වෙන්නේ? අපට මස් ලැබෙනවා. සමහර වෙලාවට අපි ගව පාලනය වෙනුවට කුකුල් පාලනය වගේ දෙයක් කළොත් අපට ලැබෙනවා මොනවද? බිත්තර. මස් ලැබෙනවා. ඒ වගේම අපට ලබා ගන්න පුළුවන් බිත්තර. ගව පාලනය හෝ කුකුල් පාලනය කියන දෙකෙන්ම ලබා ගන්න පුළුවන් කිරි. ඊළඟට සතුන්ගෙන් සම් ලබා ගන්න අවස්ථා තියෙනවා. බැටළුවන් වගේ අය ඇති කරලා ලොම් ලබා ගන්න අවස්ථා තියෙනවා. ළමයි ඒ නිසා අපි දීර්ඝ වශයෙන් කල්පනා කළොත්
කෘෂිකර්මාන්තය කියන්නේ කිසියම් ආකාරයක නිෂ්පාදන ක්‍රියාවලියක්. මේ නිෂ්පාදන ක්‍රියාවලිය අපේ නිෂ්පාදන ආකෘතියට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ මේ කෘෂිකර්මාන්තයේ ව්‍යාපාරයක් නිෂ්පාදන ක්‍රියාවලියක් වශයෙන් ජනතාව අතරට එනවත් එක්කම මේක වාණිජකරණය වුණා. මේක වෙළඳපොළක් ලැබිලා මේක මිල මත පදනම් වූ ව්‍යාපාරයක් බවට පත් වුණා. අන්න ඒ සමග මොකද වුණේ හුදෙක් යැපුම් මට්ටම සඳහා කරගෙන ආපු Tamanගේ යැපීම සඳහා හෙවත් යැපුම් මට්ටම සඳහා කරගෙන ආපු මේ කෘෂිකර්මාන්තය පත් වුණා මොකක් බවටද? වාණිජ මට්ටමේ කර්මාන්තයක් බවට. මේක වාණිජ කර්මාන්තයක් බවට පත් වුණා. අන්න ඒකත් එක්ක තමයි මේ කර්මාන්ත කියන සංකල්පය කෘෂිකර්මාන්තය තුළට ආවේ. එහෙම නැත්නම් ඉස්සර කාලේ මිනිස්සු කෘෂිකර්මාන්තය කළේ යැපුම් මට්ටමට Tamanගේ පවුලේ හෝ කුටුම්බයේ අවශ්‍යතාවයන් ලබා ගන්න තමයි මේක යෙදී හිටියේ. නමුත් ඒගොල්ල පසු කාලීනව දැක්කා Tamanගේ පවුලේ නඩත්තුව කරනවාට අමතරව මේක වෙළඳපොළක්. මේක හුවමාරු කරන්නට භාණ්ඩ හෝ සේවා යොදා ගන්න පුළුවන් කියලා ඒ සමග මේක කර්මාන්තයක් බවට පත් වුණා. එතකොට කෘෂිකර්මයේ ආශ්‍රිත කර්මාන්ත කියලා කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. අපි ආපහු පොඩ්ඩක් දරුවනේ අපි මේ ආකෘතිය මතක් කරගත්තොත් මේ කෘෂිකර්මයේ ආශ්‍රිත කර්මාන්තවල ප්‍රධාන ආකාර තුනක් ගැන මෙතන කියවෙනවා. කෘෂිකර්මයේ ආශ්‍රිතව යම් භෞතික ආශ්‍රිත ක්‍රියාවක යෙදීමයි. ඒ කියන්නේ කෘෂිකර්මය හා බැඳී පැවතුණු ඒකට සම්බන්ධ වෙන ක්‍රියාවක යෙදීමක් තමයි මේ ආශ්‍රිත ක්‍රියාවක් කියලා කියන්නේ. කෘෂිකර්මයට සම්බන්ධ වූ ක්‍රියාවක යෙදෙනවා මේ කර්මාන්ත මගින් අපිට ලබා ගන්න පුළුවන් නිෂ්පාදන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන නිෂ්පාදන, අනික අතුරු නිෂ්පාදන, අනික යෙදවුම් නිෂ්පාදන. දැන් ප්‍රශ්නයක් මතුවෙනවා මොකක්ද කෘෂිකර්මාන්තයේ ප්‍රධාන නිෂ්පාදනයක් කියන්නේ කියලා. පොඩ්ඩක් බලමු අපි ඒ ගැන. මොකක්ද කෘෂිකර්මාන්තයේ ප්‍රධාන නිෂ්පාදනයක් කියන්නේ කියලා. යම් භෝගයක් හෝ සතෙකු ඇති කිරීම තුළින් ලැබීමට අරමුණු කරගත් මූලිකම නිෂ්පාදනය. අපි කෘෂිකර්මාන්තයේදී එක පැත්තකින් භෝග වගා කරනවා කිව්වා. අනික් පැත්තෙන් සත්ව ඇති කරනවා කිව්වා. ඒ භෝග වගා කරලා හෝ සත්ව ඇති කරලා අපි ප්‍රධාන වශයෙන්ම ගන්න බලාපොරොත්තු වෙන එක්කෙනාට කියනවා මූලිකම නිෂ්පාදනය කියලා. අපි ඇත්තටම කෘෂිකර්මාන්තයේ ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන්නේ මේ මූලිකම නිෂ්පාදනය ලබා ගන්න තමයි. අන්න එහෙම වුණොත් ඒක ප්‍රධාන නිෂ්පාදනයක්. දෙවෙනි නිෂ්පාදනයට අපි කියනවා අතුරු නිෂ්පාදන. මෙම නැත්නම් යම් නිෂ්පාදන ක්‍රියාවකදී මූලික නිෂ්පාදනයට අතිරේක වශයෙන් ලැබෙන නිෂ්පාදනයට අපි කියනවා අතුරු නිෂ්පාදනය කියලා. අපි ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙන මොකක් හරි නිපදවද්දී ඒක ලැබෙනවත් එක්කම ඒකට අමතරව තව තව දේවල් හම්බ වුණොත් ඒවට අපි කියනවා අතුරු නිෂ්පාදන කියලා. තුන්වෙනි නිෂ්පාදන වර්ගයක් ගැන කියනවා යෙදවුම් නිෂ්පාදන. මොනවද ඒ? භෝග වගාවේ හෝ සත්ත්ව පාලනයේ යෙදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ උපකරණ. පොඩ්ඩක් මතක් කරගත්තොත් අපි අපේ අර නිෂ්පාදන ආකෘතිය ඔබට මතක ඇති මේක මේ තියෙන යෙදවුම්. මෙන්න මේ යෙදවුම් යටතේ අපි පාවිච්චි කරන જાතියක් තමයි දරුවනේ අමුද්‍රව්‍ය. මෙතන අමුද්‍රව්‍ය කියලා කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවට අවශ්‍ය වන දේවල්. බීජ, පොහොර, ජලය, කෘෂි රසායන මේවා අමුද්‍රව්‍ය වෙනවා. අපට පුළුවන් මේ අමුද්‍රව්‍ය නිපදවන්න. ඒක තමයි ඔය අපි කතා කරන යෙදවුම් නිෂ්පාදන කියලා කියන්නේ. හරිද? එහෙනම් අනික් පැත්තට මම කතා කළේ භෝග වගාව ගැන විතරයි. අපට සත්ත්ව පාලනයත් කරගෙන යන්න පුළුවන්. සත්ත්ව පාලනයේදී අවශ්‍ය වන අමුද්‍රව්‍ය වර්ගයක් තමයි සත්ව ආහාර. නැත්තම් විවිධ උපකරණ මෙවලා මේවා හදන්න පුළුවන්. ඒවට අපි කියනවා අමුද්‍රව්‍ය නිපදවීම කියලා. අන්න ඒක අමුද්‍රව්‍ය නිෂ්පාදනයට කියනවා යෙදවුම් නිෂ්පාදන කියලා. ඊළඟට අපි කතා කරමු කෘෂිකර්මාන්තයේ තියෙන ප්‍රධාන නිෂ්පාදන වලට අතුරු නිෂ්පාදන වලට හා
දැන් මේ කතා කරන ප්‍රධාන නිෂ්පාදන, අතුරු නිෂ්පාදන හා යෙදවුම් නිෂ්පාදන වලට උදාහරණ මොනවද කියලා. ප්‍රධාන නිෂ්පාදනය වෙන්නේ සහල් වෙන්න පුළුවන්. සහල් නිපදවන්න ගියාම අතුරු ඵලයක් විදිහට හම්බ වෙනවා අපිට සහල් නිවුඩු හා දහයිය. ඒ නිසා ඒක අතුරු නිෂ්පාදනයක් වෙනවා. අනික් අතට අපට මෙතන ඇත්තටම ප්‍රධාන නිෂ්පාදනයම යෙදවුම් නිෂ්පාදනයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. සහල් නිවුඩු එහෙම නැත්නම් පිදුරු. මේවා ඇත්තටම යෙදවුම් නිෂ්පාදන, ප්‍රධානම නෙවෙයි යෙදවුම් නිෂ්පාදන. අපිට ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් සහල් නිවුඩු එහෙම නැත්නම් පිදුරු වගේ ද්‍රව්‍ය. මොකද අපිට මේවා යොදා ගන්න පුළුවන් මොන ක්‍රියාවටද? සත්ත්ව පාලනය සඳහා. මේවා අපිට සත්ත්ව පාලනයේට යෙදවුම් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි ඒවා යෙදවුම් නිෂ්පාදන බවට පත් වෙන්නේ. දෙවෙනි එක්කෙනා අපි ගව පාලනය කරලා ගවයින්ගෙන් කිරි ලබාගෙන ඒ කිරි වලින් බටර් නිපදවනවා. බටර් නිපදවද්දී ලැබෙන අතුරු ඵලයක් තමයි යෝගට් කියන්නේ. දැන් මෙතෙන්දී මම තත්පරයක් අරගෙන මේ කිරි නිෂ්පාදනය ගැන පොඩි මතක් කිරීමක් කළොත්. අපි සත්ව නිෂ්පාදනය යටතේ ලබා ගන්න ප්‍රධානම නිෂ්පාදනයක් තමයි ළමයි කිරි කියන්නේ. මේ යොදාගත් කිරිවල කතන්තර දෙකක් තියෙනවා. අපි මේ කිරි වලට කියනවා එකකට සම්පූර්ණ කිරි කියනවා. සම්පූර්ණ කිරිවල කොටස් දෙකක් තියෙනවා. යොදේ හෙවත් මේදේ සහිත කොටසක් තියෙනවා. යොදේ රහිත කොටසක් තියෙනවා. අපිට මේ සම්පූර්ණ කිරි යොදවන්න පුළුවන් එක්තරා ක්‍රියාවකට ඒකට අපි කියනවා ක්‍රීම් සෙපරේෂන් හෙවත් යොදය වෙන් කිරීම කියලා. ඒකට අපි කියනවා යොදය වෙන් කිරීම කියලා. ගවයින්ගෙන් ලබා ගන්න කිරි තමයි සම්පූර්ණ කිරි වෙන්නේ. මේ සම්පූර්ණ කිරි යොදේ වෙන් කිරීමේ ක්‍රියාවට යෙදවපුවාම අපට දේවල් දෙකක් ලැබෙනවා. එකක් තමයි යොදේ හම්බ වෙනවා. අනිකට අපි කියනවා යොදේ රහිත කිරි කියලා. එකක් යොදය, අනික යොදය රහිත කිරි. ළමයි කිරිවල යොදය කියලා කියන්නේ මේදේ සහිත කොටස වෙනවා. දැනගන්න කිරිවල මේදයට තමයි වැඩි වෙළඳපොළ මිලක් පවතින්නේ. ප්‍රධාන වශයෙන් ඉස්සර කාලේ කිරි නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ යොදේ හෙවත් මේදේ අරමුණු කරගෙනයි. එතකොට දරුවනේ මේ කිරි වලින් ලබාගත් යොදේ හෙවත් මේදය වේගයෙන් මිශ්‍ර කිරීමක් කරනවා. උෂ්ණත්වය වැඩි වෙන එක වළක්වන්න. ඒක වටා තියෙනවා අපි අයිස්. එතකොට මොකද වෙන්නේ? ක්‍රමානුකූලව මේවායේ තියෙන මේදය පවතින්නේ මේද ගෝලිකා නම් වටකුරු ව්‍යුහ තුලයි. මේ මේද ගෝලිකා එකම පරාසයකට විශාල වෙලා නැත්නම් එකම පරාසයකටපත් වෙලා ඒ වගේම මේකේ මේද ගෝලිකා වලට තියෙන අමතර ද්‍රව්‍ය අපි සැරින් සැරේ සෝද ඉවත් කරනවා. ಗುಣ හානි වෙන එක වළක්වන්න උෂ්ණත්වය ඉහළ යන එක වළක්වනවා. අවශ්‍ය නම් අවසානයේ ලුණු දානවා, නැත්නම් ලුණු දාන්නේ නැහැ. මෙන්න මේ මගින් ලබා ගන්න නිෂ්පාදනයට අපි කියනවා බටර් කියලා. එතකොට දැනගන්න ගව පාලනයේ ප්‍රධාන අරමුණක් තමයි බටර් ලබා ගන්න එක. ඒ කාලේ ලැබුණු ආර්ථික වැදගත් කොටසක් තමයි මේ බටර් කියන්නේ. බටර් නිෂ්පාදනය කරනවට අමතරව තව දෙයක් කරන්න පුළුවන් වුණා. ඒක තමයි දරුවනේ මේ යොදේ අරගෙන භාජනයක දාලා දැන් මේ ඇත්තටම කිව්වොත් බටර් නිෂ්පාදනයේ බොහෝ දුරට යුරෝපීය රටවල් වල පැවතුණු ක්‍රමයක්. ඊට සමාන්තරව කරපු තව දෙයක් තමයි මේ යොදේ අරගෙන බඳුනක දාලා වේගයෙන් නැත්තම් කාල්ගාමින් මිශ්‍ර කරමින් රත් කළා. මෙහිදී එහි පවතින ජලය ඉවත් වෙනවා. එතකොට ආවේනික කහ වර්ණයක් ඇති වෙනවා. මොකද මේදී සමග පවතිනවා ලැක්ටෝස් නම් කිරිවලට ආවේනික කාබෝහයිඩ්‍රේටය. මේව රත් කරගෙන යද්දී ලැබුණ නිෂ්පාදනයට අපි කියනවා ගී හෙවත් එළඟි තෙල් කියලා. මේ සම්පූර්ණ කිරි වලින් යොදේ වෙන් කිරීමෙන් ලබාගත් නිෂ්පාදන මට්ටම. ඒතර ඉස්සර කාලේ කලේ මොකක්ද? කිරි වලින් යොදේ වෙන් කරගෙන ඒකෙන් බටර් හෝ එළඟි තෙල් නිෂ්පාදනය කරපු අතරම යොදේ රහිත කිරි අපතේ හැරියා. මේක හලලා නාස්ති වෙන්න ඇරියා. මේකෙන් ලොකු ගැටලුවක් වුණා. එකක් තමයි මේකට බැක්ටීරියාවන් හානි කරපුවාම ඒ මගින් මේ යෝගට් බටර් කර්මාන්තශාලා අසල අධික ගන්ධයක් ඇති වුණා.
මේකට විකල්පයක් වශයෙන් පසු කාලීනව ඉදිරිපත් කරපු නිෂ්පාදනයක් තමයි දරුවනි යෝගට් කියන්නේ. මෙහිදී කරන්නේ යොදේ රහිත කිරි අරගෙන ඒකට විශේෂ බැක්ටීරියාවන් හඳුන්වා දෙනවා. ඒ කවුද කියලා පස්සේ අපි ඉගෙන ගන්නවා. මේ බැක්ටීරියාවන් මගින් යොදේ රහිත කිරිවල තියෙන ප්‍රෝටීන් කැටි ගැස්වීමෙන් ඝන තත්වයකට පත් කරනවා. ඒකට අපි කියනවා යෝගට් කියලා. එතකොට කිරි සම්පූර්ණ කිරි අරගෙන යොදේ වෙන් කළාට පස්සේ තමයි මේ බටර් නිෂ්පාදනය, එළඟ තෙල් නිෂ්පාදනය හා යෝගට් නිෂ්පාදනය කළ හැකි. මීට සමාන්තරව තව දෙයක් කරන්න පුළුවන්. එතෙන්දි කරන්නේ අපි මේ සම්පූර්ණ කිරි අරගෙන එහෙම් පිටින්ම ඒක බඳුනක දාලා රත් කරනවා. රත් කරද්දී ජලයේ කොටසක් අයින් වෙනවා. ඊළඟට ඒක සිසිල් වෙන්න අරිනවා. ඒක තවදුරටත් අවශ්‍ය නම් ඒකට අපි මුහුම් කියලා જાතියක් දානවා. ඒ මුහුම් වල ඉන්නේ බැක්ටීරියාව. ඒ මගිනුත් ආපහු වෙන්නේ මොකක්ද? මේ කලින් සිද්ධ වුණා වාගේ ඝනීභවන ක්‍රියාවක් සිද්ධ වෙනවා. මේකට කියනවා අපි ඝනීභවනය කියලා. නැත්තම් කැටි ගැස්වීම කියලාත් කියනවා. මේ ක්‍රියාව වෙනවා. තවත් වතුර තියෙනවා නම් මේක ඊළඟට පෙරා ඉවත් කිරීමක් කරනවා. අපිට ලබා ගන්න පුළුවන් චීස්. එහෙම නැත්තම් සම්පූර්ණ කිරි ගන්නවා. අර විදිහටම මිරිකීමක් කරන්නේ මුහුම් දාලා මිදවීමට ලක් කරලා මිද වූ කිරි ලබා ගන්න පුළුවන්. එහෙනම් බලන්න මෙතන තියෙනවා කිරි වලින් ලබාගත හැකි නිෂ්පාදන කීපයකට උදාහරණ වගයක්. මම මේ කතා කළේ කිරි වලින් ලබාගත හැකි නිෂ්පාදන ටිකක් ගැනයි. මෙන්න මෙතන තියෙනවා එතකොට සමහර වෙලාවට අපි කතා කරපු අතුරු නිෂ්පාදන තියෙනවා, ප්‍රධාන නිෂ්පාදන තියෙනවා. එතකොට ඒක අතුරු නිෂ්පාදනයක් තමයි ඒ අනුව සම්පූර්ණ කිරි වලින් යොදේ වෙන් කරගෙන ප්‍රධාන නිෂ්පාදනයක් වශයෙන් බටර් නිෂ්පාදනය කරද්දී අපට ලැබුණු අතුරු නිෂ්පාදනයක් තමයි යෝගට් කියන්නේ. ඒකයි මේ මම මතක් කළේ. රයිට්. අපි පොඩ්ඩක් ආපහු වගුවට එමු. ඊළඟට තව ප්‍රධාන නිෂ්පාදනයක් තමයි තේ. අපි තේ නිෂ්පාදනය කරද්දී අපට අතුරු නිෂ්පාදනයක් වශයෙන් ලැබෙනවා කසල තේ. මේ වැරදි ආකල්පයක් ගන්න එපා දරුවනේ. කසල තේ කියන්නේ මේ කුණුරොඩු වර්ගයක් නෙවෙයි. දැනගන්න තේ නිෂ්පාදනය කිරීමේ පියවර ගණනාවක් තියෙනවා. අපි ඒ ගැන මෙතන හැබැයි විස්තරව කතා කරන්න යන්නේ නැහැ. දැන් අපි කරන්නේ තේ කොළ මේ ශාක වලින් එලා ගන්න තේ පත්‍ර අරගෙන ඒවා ඉස්සෙල්ලම තවු මැරීමක් යටතේ තිදමනේ කොටසක් අයින් කරනවා. ඊළඟට ඒක රෝලින් හෙවත් ඇඹරීමක් කරනවා. එතකොට ඒක කුඩා කැබලි බවටපත් වෙනවා. ඊළඟට අපි ඒක කහ පාට වෙන්නේ නැත්නම් කහට පිපෙන්න යම් කාලයක් තුල පැසවීමකට ලක් කරනවා. ෆර්මන්ටේෂන් කියලා. ඊළඟට මොකද කරන්නේ? ක්‍රමානුකූලව පැසවුනාට පස්සේ ඔන්න ආවේනික කහට ඇති වෙනවා. ඊළඟට මේක ඩ්‍රයිං හෙවත් වියලීමක් කරනවා. වියලීමේදී තේ කොළවල තියෙන ජලය වාෂ්ප වෙලා ඉවත් වෙන අතරම අනික් පැත්තෙන් අර පැසවීම කියන ක්‍රියාව තේ වල කහට හට ගැනීමට දායක වුණ එන්සයිමීය ක්‍රියාව වැළැක්වෙනවා. ඊට පස්සේ අපට ලැබෙනවා කැබලි නැත්තම් පාටිකල්ස්. ඒතර මේ සමග මේ තේ කොළවලට අමතරව ලැබුණු තේ කොළවලට අමතරව මේකේ තියෙන්න පුළුවන් ළමයෝ කිඳි. තේ කොළවල කිඳි පැවතීම හොඳ ලක්ෂණයක් නෙවෙයි. ඒ නිසා මොකක්ද කරන්නේ? විවිධ උපකරණ මේවට අපි කියනවා සිෆ්ටර්ස් කියලා. සිෆ්ටර්ස් නැත්තම් පෙරහන් වැනි දේවල් යොදාගෙන නැත්තම් සීවුස් සෙවත් මොනවද පෙනේර යොදාගෙන අපි මේක හැලීමක් කරනවා. ඕක හැලීමක් කරද්දී අපිට මේ තේවල තියෙන කෙඳි අයින් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ශාකයක කෙඳි තියෙනවා සෙලියුලෝස් වලින් හැදිලා. ඒ වගේ අපිට මේ කෙඳි අයින් කරගන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද? මේ කෙඳිවල යම් දුරකට තේකොළ කැබලිත් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි මෙන්න මේ විදිහට නිෂ්පාදනය කළ නැත්නම් නිමි තේකොළ හැලීමේදී අපට ලැබෙන කෙඳි හා තේකොළ ස්වල්පයක් සහිත තත්වයට අපි කියනවා කසල තේ කියලා. ඒතුව මේක කුණුරුඩු වර්ගයක් නෙමෙයි. මේක තේ කර්මාන්තයේ ලැබෙන අපද්‍රව්‍යයක් හෝ අතුරු ඵලයක් කියන්න පුළුවන්. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයෝ රිෆියුස් ටී කියලා. එතකොට මේ කසල තේ
වල යම් දුරකට තේ කොළ ටිකක් කලවම් වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ සමහර අයට පොඩි පර්මිෂන් එකක් නැත්නම් බලපත්‍රයක් ලැබිලා තියෙනවා. මේ කසල තේ අරගෙන ඇවිල්ලා ගෘහ කර්මාන්තයක් විදිහට තමන්ගේ ගෙවල් වලදී මේ කසල තේ තවදුරටත් හලලා ඒකේ තියෙන තේ කොළ ටික වෙන් කරගෙන සුළු පරිමාණව විකුණ ගන්නට. නමුත් බැරි වෙලාවත් මේ කසල තේ සීමාවකින් තොරව තේ කර්මාන්තශාලාවෙන් එළියට ගමන් කළොත් වෙන්නේ මොකක්ද? කූට පුද්ගලයෝ මේවා අරගෙන මොකද මේ කසල තේ අරගෙන ඒකට නොයෙකුත් හුණු ඒවා මේ පිළිගත් ක්‍රම නෙමේ හුණු ආදිය දාලා මේක කොටලා ආපහු තේ කොළ වගේ හරි ගස්සන්න පුළුවන්. හරි ගැස්සුවට මේකේ ගුණාත්මය ඊටම බාලයි. ඊට පස්සේ මේක පුළුවන් අපට හොඳ ගුණාත්මයේ තේ වලට කලවම් කරන්න. එතකොට මොකද වෙන්නේ? උසස් ගුණාත්මයේ තේ වල ගුණාත්මය ශීඝ්‍රයෙන් පහළ යනවා. ඉතින් මේ නිසා තේ කර්මාන්ත ශාලා වලින් මේ කසල තේ හෙවත් රිෆියුස් ටී පිටරතට දෙන්නේ නැහැ. අර විශේෂ වරප්‍රසාදයක් ලත් පොඩි කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට යම් ප්‍රමාණයක් නිකුත් කරනවා නිකන් ඒගොල්ලන්ගේ යැපීම සඳහා මේක මේ ඉස්සෙල්ලා ඉඳන් ආපු ක්‍රමයක්. ඒ හැර අනිකුත් සියලුම කසල තේ ෆැක්ටරිය තුල රඳවාගෙන ඒවා කරන වැඩේ තේ ගස් වලට පොහොර වශයෙන් දානවා. ඒක පිට දෙන්නේ නැති වෙන්න හේතුව ඒව පිටට ගියොත් ගුණාත්මයේ බාල වීම නිසා අපේ රටේ තේ කොළවල ක්වොලිටි එක බාල වෙලා ඒක ජාත්‍යන්තර ගැටලුවක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් දැන් අද වෙලා තියෙන තේ වලට පවතින අධික මිල යටතේ විවිධ ක්‍රම වලින් මේ කසල තේ මිනිස්සු එළියට ගන්නවා. අරගෙන මොකද්ද කරන්නේ? රහසේම මේවා අර වගේ හුණු ආදිය දාලා මම දන්නේ නැහැ තාක්ෂණය මේවා කුඩු කරලා අර විදිහට හොඳ තේ වලට කලවම් කරනවා. ඉතින් මේක විශාල ජාතික ගැටලුවක්. මොකද දැන් යුරෝපියන් තමයි අපේ තේ පරිභෝජනය කරන්නේ. මේ විදිහට තේ වල ගුණාත්මය පහළ ගියාම ඒක අපේ රටේ තේ වලට නැත්නම් අපේ රටේ තේ වෙළඳපොළට ජාත්‍යන්තර මට්ටමේ පහරක් වෙනවා. එක්කෙනෙක් මේ වාගේ වංචනිකව මේකට හොඳ තේ කලවම් කරලා අපනයනය කරලා යම් මුදලක් සාක්කු විදා ගන්න එක වෙනම දෙයක්. නමුත් මේ මගින් සමස්ත තේ අලවියටම විශාල ගැටලුවක් ඇති වෙනවා. ඉතින් ඒකයි මේක වළක්වන්න දැඩි ව්‍යාපාරයක් රජය අනුගමනය කරලා විවිධ හමුදා කණ්ඩායම් උදාහරණයක් විශේෂකාර්ය බලකාය වගේවා පාවිච්චි කරලා මේවා කරන නීති රැහැනට ගිහින්. හරි. එතකොට ඒකයි ඒකේ තියෙන අතුරු කතාව. දැන් දරුවනේ මෙතන වෙලා තියෙන්නේ මොකක්ද? අපි මේ නිපදවන කසල තේ අතුරු නිෂ්පාදනයක් වෙනවා. ඒක යොදාගෙන තියෙනවා මොකටද? තේ වගාවේ පොහොරක් වශයෙන්. ඊළඟට ආපහු ප්‍රධාන නිෂ්පාදනයක් තියෙනවා අපේ සත්ත්ව පාලනය ගත්තොත් බිත්තර නිෂ්පාදනය කරනවා. අපි සත්ත්ව පාලනය යටතේ කුකුලන් නැති කරලා ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් බිත්තර සඳහා ඇති කරලා ඒගොල්ලන්ගෙන් බිත්තර ලබා ගන්නවා. ඔහොම කාලයක් බිත්තර ලබාගෙන යනකොට මොකද වෙන්නේ? මේ සතුන්ගේ හිතකර ලක්ෂණ නැති වෙනවා. හිතකර ලක්ෂණ පිරිහී යනවා. යම් සතුන්ගේ හිතකර ලක්ෂණ පිරුණාට පස්සේ තවදුරටත් ඒගොල්ල රංචුවේ තියාගෙන තේරුමක් නැහැ. අන්න ඒ වාගේ වෙලාවට අපි ඒගොල්ල රංචුවෙන් අයින් කරනවා. මෙන්න මේ විදිහට අයෝග්‍ය ලක්ෂණ දක්වන සතුන් රංචුවකින් ඉවත් කිරීමට අපි කියනවා පිටලෑම කියලා. මේකට අපි කියනවා ළමයි පිටලෑම. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා අපි කලින් කියලා. මේකට කියනවා පිටලෑම. එහෙම නැත්නම් කලින් කියලා. යම් අයෝග්‍ය ලක්ෂණ දක්වන සතුන් රංචුවෙන් ඉවත් කිරීම පිටලෑමයි. එතකොට මෙහෙම සතුන් ඉවත් කළාට පස්සේ ඒගොල්ලන්ගේ මස් අලෙවි කිරීම හෝ පරිභෝජනය කිරීම අතුරු නිෂ්පාදනයක් වෙනවා. ඒ වගේම දැනගන්න කුකුල්ලු ඇති කරන්න බෑ අපිට මේ සිමෙන්ති පොළොවක. ඒගොල්ලන්ට ඒ සඳහා අපි මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ මල ද්‍රව්‍ය නැත්නම් තෙතමනේ ආදී උරා ගන්නට පුළුවන්. ගන්ධය වළක්වන, විෂ බීජ මර්ධනය කරන, ශුද්ධ ජීවී ක්‍රියාවන් සිද්ධ කරන, ස්වභාවික උෂ්ණත්වය වැඩි කරන මේ වගේ හිතකර ලක්ෂණ ගණනාවක් සහිත දෙයක් අපි භාවිතා කරනවා. ඒකට අපි කියනවා අතුරුණුව හෙවත් ලිටර් කියලා. මේ වගේ ලිටර් කියන අතුරුණුව ඝනව දාපුවාම අපි කියනවනේ ඩීප් ලිටර් කියලා. ඔයගොල්ලෝ අහලා ඇති මේ ඩීප් ලිටර් ක්‍රමයට කුකුල්ලු ඇති කරනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් බිත්තර සඳහා කිකිලියන් රංචුවක් ගෙනල්ලා ඒගොල්ලන්ගේ යම් කාලයක් දක්වා බිත්තර ලබාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ අයින් කරනවා. අයින් කළාට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ läගීමට යොදාගත්ත මෙන්න මේ අතුරුණුව හෙවත් ලිටර් එක ඒගොල්ලන්ගේ මල ද්‍රව්‍ය ආදියෙන් ආහාර ඉතිරි කොටස් ආදියෙන් සාරවත් වෙලා තියෙනවා.
ඒක අපි කුකුල් අතුරනුව අරගෙන පොහොරක් වශයෙන් පාවිච්චි කරනවා. මේකත් අපිට පුළුවන් පොහොරක් වශයෙන් භාවිතා කරන්න. ඊළඟට අපේ රටේ උක් වගා කරලා ප්‍රධාන නිෂ්පාදනයක් වශයෙන් ඒකෙන් සීනි ලබා ගන්නවා. ඊළඟට අපට පුළුවන් මේ සීනි මත සැකරොමයිසිස් හෙවත් යීස්ට් යැපීමට සලස්වලා මද්‍යසාර ලබා ගන්න. ඊළඟට මේ උක් උණු කරලා ඒකෙන් පැණි ලබා ගන්නකොට නැත්නම් සීනි නිෂ්පාදනය කරනකොට ලැබෙන අපද්‍රව්‍යයක් මණ්ඩියක් රොඩ්ඩක් තමයි මොලැසස් කියන්නේ. මේක එකහු කරලා අපිට සත්වාහාර වශයෙන් යොදා ගන්න පුළුවන්. ඉතින් දරුවනේ මෙන්න මේ විදිහට අපට කෘෂිකර්මාන්තය තුල තියෙනවා එක පැත්තකින් කර්මාන්ත. මම මෙතෙක් කතා කළේ ඒ කෘෂිකර්මයේ හා අනුබද්ධව ඇති කර්මාන්ත පිළිබඳවයි. ප්‍රධාන නිෂ්පාදන තිබුණා, අතුරු නිෂ්පාදන තිබුණා, ඊදෝම් නිෂ්පාදන තිබුණා. එතකොට මේවා අතර සම්බන්ධයක් තිබුණා. ප්‍රධාන නිෂ්පාදනයක් ලබා ගැනීමේදී අපට ලැබෙන අතුරු ඵලයේ හෙවත් ඉවතලන ද්‍රව්‍ය තමයි අතුරු නිෂ්පාදන. මීට අමතරව ප්‍රධාන නිෂ්පාදනයක් ආශ්‍රිතව හෝ ඒසී නැතුව අනිවාර්යෙන් දැනගන්න යෙදෝම් නිෂ්පාදන ලැබිය යුත්තේ. මෙතනින් මම මේ උදාහරණ පෙන්නුවට ඔයගොල්ලෝ මෙතන වැරදි ආකල්පයකට එන්න එපා දරුවනේ. මේ නිතරම මම මේ අර වැඩි හොඳට තමයි මෙතන මේ සම්බන්ධයක් ඉදිරිපත් කළේ. දැනගන්න වැරදි ආකල්පයකට එන්න එපා. මෙතන යෙදෝම් නිෂ්පාදන ප්‍රධාන නිෂ්පාදනයේ සමගම බැඳී පැවතිය යුතුයි කියලා. ප්‍රධාන නිෂ්පාදනය ලබා ගන්නකොට අතුරු නිෂ්පාදනයක් ලැබෙන්න පුළුවන් එක ඇත්තයි. නමුත් මම මෙතන පෙන්눔 කරලා තියෙන්නේ සමහර ප්‍රධාන නිෂ්පාදන මගින් යෙදෝම් නිෂ්පාදනත් ලැබෙන බවයි. නමුත් මේකෙන් වැරදි ආකල්පයක් ගන්න එපා. නිතරම යෙදෝම් නිෂ්පාදනයක් ලැබිය යුත්තේ ප්‍රධාන නිෂ්පාදනයක් සමග පමණයි කියලා. දැනගන්න ප්‍රධාන නිෂ්පාදන නැතුවත් අපට යෙදෝම් නිෂ්පාදන ලබා ගන්න පුළුවන්. හරිද? අපි දෙවනුව කතා කරමින් හිටියේ කෘෂිකර්මයේ ආශ්‍රිත සේවා පිළිබඳවයි. ඒවට අපි කියනවා ඇග්‍රෝ බේස්ඩ් සර්විසස් කියලා. ඒ බඳු සේවාවන් ගැන තමයි අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. කෘෂිකර්මයේ ආශ්‍රිත යම් අවශ්‍යතාවයක් හෝ ඉල්ලුමක් කොහේතරක ඉල්ලුමක් තියෙනවා නම් ඉටු කිරීම සඳහා සිදු කරන ක්‍රියාවක් හෝ ක්‍රියා ගණනාවක්. කවුරු හරි කෙනෙක් කියනවා මට මේ වගේ අවශ්‍යතාවක් ඉල්ලුමක් තියෙනවා. එතකොට මේක ලබා ගන්නේ කොහොමද? අන්න ඒ සඳහා අපි ලබා දෙන තත්ත්වය හෝ තත්ත්වවලට අපි කියනවා සේවාවන් කියලා. මොනවද මේ අර්ථයේ පවතින සේවාවන්? පළවෙනි එක තමයි කෘෂි පර්යේෂණ එහෙම නැත්නම් කෘෂි ප්‍රවාහන සේවා. මොකක්ද කෘෂි පර්යේෂණ සේවාවක් කියන්නේ? කවුරු හරි කෙනෙක් කෘෂිකර්මයේ සම්බන්ධයෙන් අලුත් දෙයක් හොයාගන්න අත්හදා බැලීමක් කරනවා. එතකොට ඒ මගින් එයා කරන්නේ කිසියම් ආකාරයක සේවාවක්. මොකද අත්හදා බැලීමක් මගින් අනිවාර්යයෙන්ම භාණ්ඩයක් නිපදවනවා කියලා නීතියක් නැහැ. ඊළඟ කෘෂිකර්මාන්තයට යාට අවශ්‍ය වෙනවා යම් යම් ද්‍රව්‍ය අස්වැන්න වෙන්න පුළුවන්, පොහොර වෙන්න පුළුවන්, එහා මෙහා ගෙන යන්න. මේකට අපි කියනවා කෘෂි ප්‍රවාහන සේවාව කියලා. ඒ වගේම තව ඒ වාගේ සේවාවක් තමයි කෘෂිකාර්මික නඩත්තු සේවා. කෘෂිකාර්මික නඩත්තු සේවා කියන්නේ දැන් කෘෂිකර්මාන්තයේදී යොදා ගන්න විවිධ යන්ත්‍ර සූත්‍ර, මෙවලම්, උපකරණ ආදිය තියෙනවා. උදාහරණයක් ට්‍රැක්ටර්ස් තියෙනවා, එහෙම නැත්නම් නගුල් තියෙනවා, දියරේසින යන්ත්‍ර තියෙනවා, එහෙම නැත්නම් අස්වනු නිරණ යන්ත්‍ර තියෙනවා, සකස් කරන යන්ත්‍ර තියෙනවා. මෙන්න මේ වාගේ යන්ත්‍ර අලුත් වැඩියා කරලා ඒවායේ අවශ්‍ය සේවාවන් කරලා පවත්වාගෙන යන්නේකට අපි කියනවා කෘෂිකාර්මික නඩත්තු සේවා කියලා. තුන්වෙනුව ගොවියාට අවශ්‍ය වෙනවා තමන්ගේ ප්‍රාග්ධනය සපයා ගන්නට. ගොවියාට වගාව සඳහා අවශ්‍ය සල්ලි හොයා ගන්නවට අපි කියනවා ප්‍රාග්ධනය කියලා. එතකොට ගොවියාට අවශ්‍ය මේ ප්‍රාග්ධනය එයාට ගණ්ඩ විදිහක් නැත්නම් එයා මොකද කරන්නේ? ඒක කාගෙන් හරි ඉල්ලා ගන්නවා. ඒ නිසා ගොවියාට අවශ්‍ය මේ ප්‍රාග්ධනයේ සපයා ගැනීමේ ක්‍රියාවක් තමයි කෘෂිකාර්මික ණය සේවාව. ඒ වගේම කෘෂිකර්මාන්තය තුළ මම කලිනුත් කිව්වා ඉතා අධික අවදානමක් සහ අඩමානයක් තියෙනවා. මේ අවදානම සහ අඩමානය දැරීම සඳහා මොකද කරන්නේ? එයා කිසියම් තැනක ලියාපදිංචි වුණාම එයාට කෘෂිකර්ම රක්ෂණ සේවාව ලැබෙනවා.
දැනගන්න මේ කෘෂිකර්ම රක්ෂණ සේවාව දැනට ක්‍රියාත්මක කරන්නේ රාජ්‍යාංශය මගින්. මේ සඳහා දැනට විවිධ රාජ්‍ය ආයතන විශේෂයෙන්ම කෘෂිකර්ම රක්ෂණ මණ්ඩලය වගේ දේවල් තියෙනවා. මීට අමතරව කෘෂිකාර්මික අලෙවි හා බෙදා හැරීම. ගොවීන්ගේ නිෂ්පාදන රට පුරා අලෙවි කිරීමක් තියෙනවා, බෙදා හැරීමක් තියෙනවා. සමහර වෙලාවට මේ අලෙවි හා බෙදා හැරීම කරන්නේ ගොවීන් නෙවෙයි. ඒ සඳහා විවිධ පාර්ශවයන්, විවිධ සමාගම් හෝ උදවිය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ රැකියාව භෝග වගා කරන එක නෙමෙයි, වගා කරපුවා බෙදා හරිනවා, අලෙවි කරනවා. ඊළඟට කෘෂිකාර්මික පුහුණුව. දැන් ගොවීන්ට අවශ්‍ය වෙලා තියෙනවා කෘෂිකර්මයේදී අලුත් තාක්ෂණයන්, අලුත් ක්‍රම ගැන ඉගෙන ගන්නට. ඒවා උගන්වනවට අපි කියනවා ගොවීන්ව පුහුණු කරනවා. හේවත් කෘෂිකාර්මික පුහුණුවක් ලබා දෙනවා. ඉත දැනගන්න ඊට අමතරව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන සේවාවක් තමයි කෘත්‍රිම සිංචන සේවාව. මේ අර්ථය කරන්නේ එළදෙනුන් කලට වේලාවට ගැබ් ගැන්වීමක් කරනවා. ඒ මගින් අපිට නිසි විදිහට පැටවු ලබාගෙන ඒ මගින් එක පැත්තකින් පැටවුන් වර්ධනය කරගන්න පුළුවන්. ඒගොල්ලන්ගෙන් ඉදිරි එළදෙනුන් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපට ඒ සමග කිරි නිෂ්පාදනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තව එකක් තමයි කෘෂිකර්මයේ සම්බන්ධව විවිධ ගොඩනැගිලි, එහෙම නැත්නම් විවිධ මාර්ග, විවිධ ගොවිපල් අලෙවිසැල්, බේලි ආදිය ඉදිකිරීමේ සේවාවක් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් මේ බොහොම කෙටි මාතෘකාවක් නිසා මේ යටතේ අපිට හමුවන්නේ ඔන්න ඔය වගේ දේවල් තමයි. අපි මේ දක්වා කතා කළේ කෘෂිකාර්මික ඊටාම කෙටි ඒකකයක් මේක. මේ යටතේ අපි කතා කළේ කෘෂිකර්මාන්තය යටතේ අපිට ලබා ගන්න පුළුවන් විවිධ කර්මාන්ත, ඒ වගේම විවිධ සේවාවන් මොනවාද කියන එකයි. එහෙනම් දුවේ පුතේ, දැන් ඉතින් අපි මේ කතා කරේ බොහොම කෙටි ඒකකයක් කෘෂිකර්මාන්තයේදී අපට අවශ්‍ය වෙන නැත්නම් අපි පාවිච්චි කරන මොනවද කර්මාන්ත, මොනවද සේවා කියන එක. එහෙනම් අපි මේ සමගම ඒකකය නිමා කරනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.